ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ නවය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර රාජකීය පණ්ඩිත මහාචාර්ය අතිපූජනීය පිටිගල විජිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව අඹගස්දෝව නවනගරයේ සුජාතා කුලංගන සමිතිය ගම්පහ බණ්ඩාරවත්ත සමන් මාවත පදිංචි ප්‍රේමලතා ජයසිංහ මහත්මිය සඳලංකාව ගෝනුල්ල කඩවල ගෝනවිල පදිංචි WM සෝමාවතී මහත්මිය පානදුර වලාන ධම්මානන්ද මාවතේ පදිංචි පුෂ්පා පතිරණ මහත්මිය ඇතුළු පවුලේ සැම නිට්ටඹුව පරණවේ අංගොඩ කාන්ති නෙත්තසිංහ ඇතුළු දූදරු පෙරෙස පන්නිපිටිය කොට්ටාව රුක්මලේ පාර පදිංචි ගුණවතී පීරිස් මහත්මිය ඇතුළු පවුලේ සැම අම්පාර බුද්ධංගල පාර YMCA නිවාස පදිංචි ජයන්තිද අල්විස් මහත්මිය. අද ධර්මානුශාසනාව ඇත්ත ඇති සැටියෙන් දකින මාර්ගය පිළිබඳව සංයුත්ත නිකායේ මාගන්ධිය සූත්‍රය ඇසුරෙන්. පින්නතුනේ ධර්ම ශ්‍රවණයට පෙර පන්සේ සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛ
මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. සංඥා විරත්තස්ස න සංතිගන්තා පඤ්ඤා විමුක්තස්ස න සංති මෝහා සංඥංච දිට්ඨිං ච යේ අග්ගහේසුං තේ ඝට්ටයං තා විචරಂತಿ ලෝකේති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් නනවත් මව්පියවරුනි, තරුණ මහත් මහත්තුනි, දරුවනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔස්සේ බණ අසීමට එදා සිට මෙදා දක්වා සැදී පැහැදී සිටින පින්වත් පිරිස තමන්ගේ ධර්මඥාන දියුණු කර ගනිමින් ධර්මානුකූල ප්‍රතිපත්ති නැඹුරු වෙමින් ධර්මයේ තුලින් ජීවිතාලෝක ලබන පිරිසක් කොට සැලකනවා. පින්වත්නි, බණ ඇසීමෙන් තමන්ගේ සිත දියුණු කර ගන්නට පුළුවනි, සංසුන් කර ගන්නට පුළුවනි, තමන්ගේ ප්‍රඥාව දියුණු කර ගන්නට පුළුවනි. මේ ආදී ආනිසංස සලකා ගුණයි කවදත් බණ ඇසීමට දසවන් යොමු කර සිටින ලබන. අද මේ පිරිස වෙනුවෙන් මාතෘකා වශයෙන් තබන්ට දුනි කිම එකාතකින් බුදුදහමේ සුවිශේෂ නැඹුරුවක් තිබෙන, බුදුදහමේ විශාල විචාරයක් තිබෙන දෘෂ්ටි පිළිබඳව ඔබගේ දැනුම අවබෝධ දිනු කිරීමටයි සිටුවේ. මාතෘකා කර ගාථාව සුත්ත නිපාත සඳහන් වන මාගන්ධි සූත්‍රයේ ඇතුළත් ගාථා ධර්මයක්. ගාථාවේ අර්ථය ගැන මුලින්ම සිහිපත් කළොත් සංඥා විරත්තස්ස නසන්ති ගන්තා, සංඥාවෙන් තොර වූ ඔහුට නසන්ති ගන්තා කෙලෙස් ගැට නැත. පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා, ප්‍රඥාවෙන් සමන්විත වූ ඔහුට මෝහය කියන එකක් ඇත්තේ නැහැ. සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුං, යම් කිසි කෙනෙක් සංඥා දෘෂ්ටි වශයෙන් දැඩිව අල්ලගෙන කටයුතු කරනවාද, තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ, එබඳු අය සමාජ එකිනෙකා සමග ඇලෙමින් ගැටෙමින් බැඳෙමින් වාද විවාද කරමින් කටයුතු කරන බවයි මේ ගාථාවේ සඳහන් වන්නේ. පින්වත්නි, මේ ඔස්සේ ඔබට මේ දහම් දෙසුම් පවත්වන්න බලාපොරොත්තු වන්නේ දෘෂ්ටි සහ සංඥා හේතු කොටගෙන පුජ්‍යල මානසයේ ඇතිවන විවිධ හැලහැප්පීම් පිළිබඳව, එහි තිබෙන දුර්විපාක පිළිබඳව, ආදීනව පිළිබඳව සිහි ගන්වමින් යථාර්ථය නැත්තම් ඇත්ත ඇති සැටින් යමක් පිළිබඳ අවබෝධ කරගන්නේ කොහොමද කියන බවත් පැහැදිලි කිරීමට මේ සුළු වේලාවම යොමු කරන්නට කැමැතියි.
අපි දන්නවා කුඩා කලදී අපි කෝම් පිට්ටු තලමින් සෙල්ලම්පත් උයමින් කෙලිදොලින් පසු වකවානුව කොස්කොලවලට අපි මුදල් නෝට්ටු වශයෙන් හඳුන්වන්නට තිබුණේ. ඒ වගේමයි ගල් කැට මාරු කාසු වශයෙන් හඳුන්වන්නට තිබුණා. කැලේ තිබෙන නොයෙක් මාදලි ගස් පැලෑටි විවිධ නම් වලින් එළවලු ಜಾති වශයෙන් හඳුන්වන්නට තිබුණා. ඒ වගේම වැලිබත් අපි උයන් තියදුනා. කෝම් පිට්ටු නැත්තම් පොල් කට්ටක සකස් කරගත්ත මේ බත වැලිබත අපි නමුත් වැඩි කියලා දන්න නමුත් හඳුන්වන්නේ බත් නමින්. වැලිවලට බත් කියන සංඥාව නම තබන්න තිබුණා. මින් ප්‍රකාශ වන්නේ කිම විවිධ නම් වලින් අපි සංඥා දෙමින් හඳුන්වා දෙමින් විවිධ දේවල් අපි හඳුන්වන්නට කටයුතු කළ බව. යම් කිසි කෙනෙක් අවදින් කුඩා කල අපි සෙල්ලම්පත් උයනකොට සෙල්ලම් කරනකොට ඒවා කඩා විනාශ කරන්නට පෙළඹෙයි නම් අපි හැඬීමට තැබීමට කම්පිත ප්‍රකම්පිත බවට පත්වන්ට දුන්නේ කිම. අපි දැඩිසේ ග්‍රහණය කරගෙන සිටිය පුංචි කාලේ මේවා මේවමයි. මේ වැලි තමයි බත්ම තමයි මේ වැලි. අසවල් ಜಾති කොළ මේ එළවලු ಜಾතිමයි. මේ ගල් කැට මාරු කාසි කොස්කොළ ආදී වේලි කොළ 100 නෝට්ටු 10 නෝට්ටු වශයෙන් හඳුන්වන්නට තිබුණා. ඒ හඳුන්වා දීම කියන්නේ කිම සංඥාවක් දුන්නා. මේක අසවල් දෙයමයි. සංඥාව දෘෂ්ටියක් කරගත්තේ කොහොමද? අපි එසේ හඳුන්වා දුන්න නම් තැබූ දේවල් ඒවාමයි කියලා දැඩිව ග්‍රහණය කරගන්නට පෙළඹුණා. ඒ දැඩි උපාදාන කිරීම කියන්නේ තෝකමයි. උපාදාන කරගෙන ගත්ත නිසා දෘෂ්ටියක් බවට පත් වුණා. සංඥාව දෘෂ්ටියක් බවට පරිවර්තනය වුණා. මේ නිසා සිදුවන්නේ කිම? සෙල්ලම්පත් විනාශ කරන්නට යමෙක් යොමු වුණොත් අපි එකිනෙකා සමග ගැටීමට යොමු වෙනවා. සංඥා හේතු කොටගෙන දෘෂ්ටි කියන දේ ජනිත වුණා, ඇති වුණා. දෘෂ්ටි ග්‍රහණය හේතු කොටගෙන එකිනෙකා සමග වාද විවාද කිරීමට ගැටීමට යොමු වුණා. තවත් උදාහරණයක් බලන්න. අපි කියමු උපැස්සිවලක් පැලඳගෙන සිටිනවා කෙනෙක්. උපැස්සිවලක මේ ඇසට දාන කණ්ණාඩි. හොඳයි ඔය උපැස්සිවල කණ්ණාඩිය රතු පාටින් යුක්ත නම් බැලූ අපට නෙත ගැටෙන හැම දෙයක්ම රතු පාටින් නේද පේන්නේ. බැරි වෙලාවත් කොළ පාට නම් කොළ පාටින් දිස් වෙනවා. නිල් පාට නම් නිල් පාටින් අපිට දිස් වෙනවා. කෙනෙක් කඩේකට යන කෙසෙල් ගන්න අමු කෙසෙල් කනක් තියෙනවා. නමුත් මොහු පැලඳගෙන සිටින උපැස්සිවල රතු පාට නිසා ඔහුට දිස්වන්නේ හොඳට ඉඳුණු බවක්. මේ නිසා අමු කෙසෙල් ගෙඩියක් කඩා ගන්නට යමු වෙනකොට බලා සිටින්න කොක්කඬලා සිනහසෙනවා. මන්ද හේතුව නම් කිම? රතු පාට උපැස්සිවල පැලඳගත් තැනැත්තා වැරදි දෘෂ්ටියකට බැස ගන්නට තිබුණා මේ ඉඳුණු කෙසෙල් කියලා. ඒ වගේම අපිට ඔබටත් අත්දැකීම් තියෙනවා. වන්දනාවෙම යනකොට අඹ කෑලි කපලා රතු පාට හුරු කවරවල දමලා ලස්සනට තියෙනවා. බැලුමට පේන්නේ
හොඳට ඉඳුන බවයි. නමුත් මුදල් දී සමාජයට අතට ගත්තාම අපිට දකින්න ලැබෙන්නේ කිම? අමුවෙන් කපලා කවරේ දමාපු අඹ ජාති අඹ දකින්න පුළුවන්. වැරදි කල්පනා ඔය වගේ විපර්යාසයටපත් වූ කල්පනා දෘෂ්ටි අපේ සිතේ ඇතිවන්නේ වැරදි දැක්ම හේතු කොටගෙන. එසේනම් සංඥා දෘෂ්ටි කියන මේ වචන දෙක අපි හොඳින් අවබෝධ කර ගන්න ඕන. සංඥාවක් කියලා කිව්වේ කිසියම් වූ අපි අදහසකට බැස ගන්න සංකල්පයකට එළඹෙනවා. මේක අසවල් જાති නැත්තම් මේක මිහිම්මයි කියලා. ඒ බැසගත් අදහස දැඩිව ග්‍රහණය කර ගැනීම හේතු කොටගෙනයි දෘෂ්ටියක් බවට පත් වුණ බව. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය දෙස බලතොත් විවිධාගමික ශාස්ත්‍රවරු සිටියා. නොයෙක් මාදලී ආගමික අදහස් සංකල්ප පළ කරන් තිබුණා. එකිනෙකා විවිධ අදහස් පළ කරා. මේට හොඳම උදාහරණ නම් කිම? අංගුත්තර නිකාය සඳහන් වන කාලාම සූත්‍රය කවුරුත් දන්නවා. කාලාම කියන ගමට නොයෙක් ආගමික ශාස්ත්‍රවරු අවදීන් තමන්ගේ අදහස් පළ කරන් තිබුණා. මේ මම කියන එක තමයි ඇත්ත. අන් අය කියනේව බොරු. මයං සච්ඡං තුයිහම් මුසා. මම කියන්නේ ඇත්තමයි, නුඹ කියන්නේ බොරු. කාලාම වාසී මේ ගම් වැසී පිරිස දෙගිඩියාට පස් වුණා, විචිකිච්ඡාවට පත් වුණේ කිම? එකිනෙක ශාස්ත්‍රවරු අවදීන් එක මත පළ කරනවා, එක දේවල් කියනවා. ඒ කියන දේවල්ම හොඳයි ඇත්තයි කියලා කියනවා. එයා ගියාට පස්සේ තව කෙනෙක් අවදීන් තවත් අදහසක් කියන, ඒම ඇත්තයි කියන, අනිත්‍යව බොරු කියනවා. අපි කොහොමද ඇත්ත කියලා දැනගන්නේ? කොයි කියමන්ද ඇත්තවන්නේ, සත්‍යවන්නේ? කොයි කියමන්ද අසත්‍යවන්නේ, බොරුවන්නේ? විචිකිච්ඡා සැකය ඇති වුණා. සනරාම ලෝකස්වාමී ශාන්තිනායක බුදුහාමුදුරන් වහන්සේ වෙතට අන්තිමේ මේ පිරිස යනවා. ගිහින් තමන්ගේ කාරණේ ප්‍රකාශ කරන්න දුන්නා. ස්වාමිනී එක ශාස්ත්‍රවරු අවදීන් එක මත පළ කරනවා. මේ මැත්තයි කියලා කියනවා, අනිත්‍යව බොරු කියනවා. කුමක්ද අපි සත්‍යයි කියලා පිළිගන්නේ? එවිට බුදුහාමුදුරු වදාළ කිම? කංකනීයේච පනවෝඨානේ විචිකිච්ඡා උප්පන්නා. නුඹලාට සැකය උපදී යුතු තැන සැකය ඉපදී තිබෙනවා. සැකයක් ඇතිවීම ස්වාභාවිකයි, අස්වාභාවික නැහැ. සැක කළ යුතු තැනයි සැක ඇති වෙලා තිබෙන්නේ. සැක නොකළ යුතු තැන නොවේ. ඒ අන්තිමින් උන්වහන්සේ කරුණු දක්වමින් වදාළේ කිම? උන්වහන්සේ වදාළද ඔය කියාපු දේවල් ඔක්කොම අසත්‍යයි. මගේ ධර්ම පමණක් සත්‍යයි. මගේ ධර්ම පමණක් නුඹලා පිළිපදින්න. මගේ ධර්මයට පමණක් ඇහුම්කන් දෙන්න. එසේ වදාළද නැත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ශාස්ත්‍රයක් වශයෙන් අපිට පැහැදිලි වෙන මේ සූත්‍රයෙන් උන්වහන්සේ කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් තමන් වහන්සේගේ ධර්මය ඇතුල් කර ගන්නට කියලා, දැන ගන්නට කියලා, පිළිපදින්නට කියලා වදාළේ නැහැ. නිබඳ නිරන්තරයෙන්ම නිදහස් චින්තනය, නිවහල් බව උන්වහන්සේ අගය කොට සැලකුවා. ඒ විතරක් නෙවෙයි, අන් සතුන්ට වඩා මනුෂ්‍ය සත්වයාට යමක් පිළිබඳ අවබෝධ කර ගැනීමේ ශක්තිය, ඒ ඥානමය ශක්තිය තිබෙන බව,
බුදුහාඳුර හොඳින් අවබෝධ කරගෙන සිටියා. මින්සා ස්වතන්ත්‍රව ස්වාධීන ස්වෛරීව කිසිවකටවත් තමන් ගැති බවට පත් නොවි, කිසිදු අදහසකට ගැති නොවි, ස්වාධීනව ඇත්ත ඇති සැටියෙන් දකින්ට මග දකින මග උන්වහන්සේ පැහැදිලි කොට දැක්වුවා. ඇතම් විට කෙනෙක් කියන්ට පුළුවනි අතීතයේ සිට පැවතගෙන නිසා යමක් සත්‍යයි කියලා. එසේත් නැත්තම් පොත්පත් තුළ ඇතුළත් වූ නිසා සත්‍යයි කියන්ට පුළුවනි. එසේත් නැත්තම් ගුරුවරයා කිව්ව නිසා හරි ඒ පිළිපැදිය යුතුයි, අනුගමනය කළ යුතුයි කියලා කෙනෙක් සිතන්ට බැරි කමක් නැහැ. මේ ආදි වශයෙන් අතීතයේ සිට පැවතගෙන එන යම් කියමන් ප්‍රකාශය පොත්පත්වල තිබූ පමණින් හෝ වේවා, සුතමේ ප්‍රඥාව ඔස්සේ, සුතමේ කියන්නේ ඇසීමෙන් ලැබෙන යමක් පිළිබඳ දැනුම අවබෝධ, ඒ ඔස්සේම තමන් ගැති බවට පත්වලා යමක් පිළිබඳ විනිශ්චයට බැසගන්ට හිමුවන්ට එපා. වගේම මා තක්ක හේතු මා ණය හේතු අසවල් කරුණ නම් තර්කානුකූලයි. තර්කයට න්‍යායට ගැලපුණු පමණින් යමක් සත්‍යයි පිළිගැනීමට යොමුවන්ට එපා. මන්ද හේතුව නම් කිම? තර්කයේ තුලින් සත්‍ය කරා යොමුවීමට යම් ප්‍රමාණයකට උදව්වක් වුණ නමුත් ඒ තුලින් බැසගන්නා වූ නිගමනය අසත්‍ය වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ශ්‍රුතිය පිළිබඳවත් තර්කයේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ඔස්සේම සත්‍ය කරා ගමන් කිරීමට අපහසුයි කියන බව. මේ නිසා හරියට තර්ක කළා වැරදි නිගමවලට යොමු වන්න පුළුවන්. වැරදියට තර්ක කළා හරි නිගමවලටත් එළඹෙන්න පුළුවන්. මේ නිසා තර්කයේ තිබෙන අවිනිශ්චිත බව, ඒ වගේම පෙර සිට අසාගෙන ලබන දේවල් වල ඒවායේ තිබෙන අවිනිශ්චිත භාවය බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දෙමින් යමක සත්‍ය අසත්‍යතාවය මැන ගැනීමට ඒකායන ඥාන මාර්ගයක් වශයෙන් ශ්‍රුතිය සහ තර්කය නැත්නම් බුද්ධිවාදී අදහස් නොගැලපෙන බව පෙන්වා දෙන්න තිබුණා. එහි තිබෙන අවිනිශ්චිත භාවය. සමහර විට කෙනෙක් කියන්ට පුළුවන් පරපුරෙන් පරපුරට මගේ සීයල මුත්ත ලාච්චලාදි වශයෙන් සත්මුතු පරපුරේම කනින් කනට අසාගෙන එනු ලබන යම් යම් ප්‍රකාශය. ඒ නිසාම ඒ සත්‍යයි කියලා පිළිගන්න කෙනෙක් බැරි කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළ එබඳු ප්‍රකාශයන් අප්පටිහීර කතා, පිළිගත නොහැකි ප්‍රකාශන, අර්ථ ශූන්‍ය ප්‍රකාශය. කවරදාවත් නුදුට විරූ යමෙක් පිළිබඳ වේවා, යම් අදහසක් පිළිබඳ වේවා, තදින් කෙනෙක් ඒ අදහසේම බැසගෙන සිටී නම් ඔහුට කවදාවත් සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ. ලස්සන උපමාවලින් බුදුහාඳුර මේවා තිබෙන අවිචාරවත් බව, අවඩදායක බව පෙන්වා දී වදාළා තියෙනවා. එක උදාහරණයක් පමණක් කියන්ට කැමතියි. සතර මං හන්දිය කියන කෙනෙක් ඉනිමගත් තනනවා. කෙනෙක් කවදින් අසන ඔබ මේ ඉනිමගත් තනන්නේ ඇයි? මම මේ ඉනිමග තනන්නේ ප්‍රාසාදයකට නැගීම පිණිසයි. හොඳයි, ඔය කියන ප්‍රාසාදේ මොනවෙන් හදපු එකක්ද? කොහි පිහිටා තිබෙනවද? එසේත් නැත්නම්
තට්ටු කීයකින් යුක්තද? වහල සෙවිලි කර තිබෙන්නේ මොනවාන්ද? මේ ආදි වශයෙන් කරුණ විමසුවත් ඔහු කිසිවක් දන්නේ නැහැ. කවරදාවත් නොදුටු විරු නොදකු ප්‍රාසාදයක් ගැන කතා කරනවා. ඒ වගේම කවරදාවත් නොදුටු විරු ජනපද කල්යාණියක් පිළිබඳ කතා කරනවා. යායිමස්මින් ජනපද කල්යාණි තං අහං ඉච්ඡාමි තං කාමි. යම් මේ ජනපද කල්යාණියක් සිටිනවද? ඇයට මම කැමතියි කියනවා. නමුත් ඇයගේ විස්තර ඇසුවතින් කිසිවක් දන්නේ නැහැ. මේ වගේ වදන් අර්ථ ශූන්‍ය අර්ථවත් බවින් තොර වෙච්ච නිෂ්ප්‍රකාශයන් හැටියටයි බුදුදහම පෙන්වා දුන් ලබන්නේ. එසේනම් ඔබත් කවුරුත් කැමති නේද? සත්‍ය කරා යොමු වන්න. අසත්‍යයෙන් සත්‍ය කරා යොමු වීමට මඟ. කොහොමද අපි යමක සත්‍ය අසත්‍යතාව මැනගන්නේ? ඒ සඳහා තිබෙන බාධකයෝ නම් කිම? බාධක තමයි ඒ සංඥා දෘෂ්ටි වශයෙන් අපි යමක් පිළිබඳ තදින් බැස ගැනීම. ඒ අතුරුන සුවිශේෂයි දෘෂ්ටි ග්‍රහණය. දෘෂ්ටියක් කියලා කියන්නේ මොනවද? එහි විවිධාර්ථ තියෙනවා. දිට්ඨි කියනකොට තද විශ්වාසය, දැකීම, පෙනීම, වැරදි විශ්වාසය, වැරදි දර්ශනය, මිත්‍යා දෘෂ්ටිය, දෘෂ්ටි සංයෝජන. දෘෂ්ටි සංයෝජන කියන්නේ කිම? විපරීත දෘෂ්ටි නැමැති රැහන. වැරදි දෘෂ්ටි හරියට උපමාවකට දක්වන රැහනක් හා සමාන. දිට්ඨි සම්පන්න කියලා වචනයකුත් තියෙනවා. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වීම දෘෂ්ටි සම්පන්න, දිට්ඨි සම්පන්න කියලා දැක්වෙනවා. දිට්ඨි කියන වචනේ විවිධාර්ථ. දිට්ඨි විසූකණං කියලා දැක්වෙනවා. දිට්ඨි කන්ථාර කියලා දක්වනවා. දිට්ඨි විප්පන්දිතං කියලා දක්වනවා. දිට්ඨි නිජ්ජානක්ඛන්ති. මේ විදිහට දිට්ඨි කියන වචනය ඔස්සේ විවිධ සන්දර්භයන් තුළ විවිධ සූත්‍රයන් දැක්වෙන නිසා ඒ තැන්වල මේ දිට්ඨි කියන වචනේ භාවිතා වී තිබෙන ආකාරය නුවණින් විමසා බැලීමෙන් ඕන අවස්ථාවට උචිත වූ අර්ථය ගන්න. එකම වචනය වුණත් විවිධ අර්ථයන්ගෙන් යුක්තයි. එකම අර්ථයක් නෙවෙයි. දෘෂ්ටි ග්‍රහණය තමයි ප්‍රධාන වශයෙන් සත්‍ය කරා යොමු වීමට තිබෙන බාධකයක් බවට පත්වන්නේ. දැන් මෙහිදී ඔබට කවුරුත් දාන තව උපමාවකින් මා පැහැදිලි කරන්නට කැමැති. දෘෂ්ටි ග්‍රහණයේ තිබෙන සාවද්‍යතාව. ඔබට මතකද ඇතෙක්ව පරීක්ෂා කළ ඇත්ගාලේ සිටින ඇතෙක්ව අන්ධ පිරිසක් ලවා රජතුමෙක් පරීක්ෂාවට යොමු කරනවා. ඇතා පිළිබඳ එක එක තැන්වලින් අන්ධ පිරිස ස්පර්ශ කරලා විවිධ මතවලට දෘෂ්ටිවලට බැස ගන්නට දුනා. කෙටි කොට කිව්වොත් ඇතාගේ හිස ස්පර්ශ කරපු පිරිස ඇතා හරියට කලගෙඩියක් වගේ කිව්වා. කලගෙඩියක් වගේ ඇතා. අන්න කලගෙඩියක් වෙන දෘෂ්ටි ඇති කරගත්තා. තව පිරිසක් ඇතාගේ කන ස්පර්ශ කර පිරිස ඇතා කුල්ලක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. ඇතාගේ දල ස්පර්ශ කළ අය ඇතා අපි ගොවිතැන් කරන්නට ගන්න ඒ නගුටේ සීවැල වැනී කියලා දෘෂ්ටියක් ඇති කර ගන්නට දුනා. ඇතාගේ ශරීර ස්පර්ශ කළ පිරිස ඇතා හරියට වී බිස්සක් හා සමානයි. දෘෂ්ටියක් ඇති වුණා. හොඬේ ස්පර්ශ කරපු පිරිස මොකද්ද කිව්වේ? ඇතා හරියට නගුලිස හා සමානයි. නගුලිස හා සමානයි. කකුල ස්පර්ශ කරපු පිරිස අන්ධ පිරිස
ඇතා හරි ටැබක් කාවෙන් සමානයි කියලා දෘෂ්ටියක් ඇත කරගත්තා. කලවා පෙදෙස අතපත ගාපු ස්පර්ශ කරපු පාන්ද පිරිස ඇතා හරියට වංගිඩියක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. නගුට ස්පර්ශ කර පිරිස ඇතා මෝල් ගසක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. ඇතාගේ වර්ගය ස්පර්ශ කර අන්ධ පිරිස ඇතා හරියට මුස්නක් වැනියයි. ඒ කියන්නේ කොස්සක් වගේ කියලා දෘෂ්ටියක් ඇති කරගන්න හිතුණා. දැන් අන්තිමේ රජතුමාට මහ ප්‍රශ්නයක්. අන්ධ පිරිස එක එක මතවල දෘෂ්ටිවල බැසගෙනයි සිටින්නේ. ඇතා මේ වගේමයි, ඇතා කුල්ලක් වගේමයි. අනික කියන ඇතා හරියට කොස්සක් වගේමයි. එකිනෙකා වාද විවාදී දුන්නා. මහියං සච්ඡං තුයිහං මුසා. මම කියන්නේ ඇත්තමයි, නුඹ කියන්නේ බොරුමයි. අන්තිමේ සිදුවුණේ කිම? එකිනෙකා වාද විවාද කරද්දී එයින් නොනවති අනකොටා ගන්නටත් පෙළඹුණා. අමාරුවෙන් තමයි රජතුමා මේ අයව බේරන්ට යුතුනේ. ඒ අයට මේ ඝාතනයෙන් බේර ගන්නට යුතුනේ. මේන් ප්‍රකාශ වන්නේ කිම? දෘෂ්ටි ගතිකයාගේ ස්වභාවය. උපාදානී දුන අය දෘෂ්ටිය. දෘෂ්ටියක් උපාදාන කිරීම. උපාදාන කියන්නේ උපදදාති උපාදාන. දැඩිව අල්ල ගැනීම. ඒ අදහසේ කරවට බැස ගැනීම. ඒක තමයි උපාදාන. උපාදාන කිරීම තමයි එකාතකින් වැරදිම දේ. දෘෂ්ටියක් ඇති කරගත්තා මදිවට එය දැඩිව ග්‍රහණය කරගත්තා. දෘඩග්‍රහණය යෙදීම නිසා. එබුදු කෙනාට කවරදාවත් සත්‍ය දැකීමට හැකිවන්නේම නැහැ. ඇත්ත ඇතිසැටින් දකින්ට බෑ. යථාර්ථාවබෝධය, සත්‍යාවබෝධය, ධර්ම චක්ෂුරු ඥානය මේ වගේ වචන වලින් සඳහන් කරන්නේ යමක් පිළිබඳ ඇත්ත ඇතිසැටින් දැකීමේ නුවණ. ඒ ඇත්ත ඇතිසැටින් දැකීමට ලොකුම බාධකයක් බවට පත්වන්නේ සංඥා දෘෂ්ටි වශයෙන් දැඩිව ග්‍රහණය කර ගැනීමයි. එදා බුදුරජාණන් වහන්සේ දවස නොයෙක් දෘෂ්ටිවල බැසගත් අය සිටිය බව ওই පිරිස දන්නවා. විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රයේම එවන් 62ක් ගැන දැක්වෙනවා. මහා වග්ගයේත් සඳහන් වන දෘෂ්ටිවාද 16ක් ගැන. අග්ගි වච්චගොත්ත සූත්‍රයේ දැක්වන එවන් 10ක් පිළිබඳව. මේ අන්දමින් සංඛ්‍යාත්මකව කියන්නටත් බැරි තරම් දෘෂ්ටි එදා ಭಾರತයේ පුරා පැතිර පැවතුණා. පින්වත, ಭಾರತයේ පමණක් නෙවෙයි පෙරදිග අපරදිග හැම පැත්තකම දෘෂ්ටිගතකයෝ බිහිවන්ට දුණා. දෘෂ්ටිගතකයන් වැඩි වෙන තරමට සත්‍ය යටපත් වෙනවා. අසත්‍යය මතුවෙනවා. අසත්‍යය මතුවෙලා මෝහයට නැඹුරු වෙලා අන්ධකාරයේ අතපත ගාන ස්වභාවයක් ඇති වෙනවා. එසේනම් ඇත්ත ඇතිසැටින් දැකීමට කැමති අය කළ යුත්තේ කිම? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. දෘෂ්ටි ගතිකත්වයෙන් තොර වෙලා දර්ශන සම්පත්තියෙන් යුක්තව දර්ශන සම්පත්තිය ඇති කර ගන්නට ඕන. බෞද්ධයා නම් දෘෂ්ටි ගතිකයෙකු නොවිය යුතුයි. දාර්ශනිකයෙක් විය යුතුයි. දාර්ශනිකයෙක් විය යුතුයි. ලොව දාර්ශනිකයෝ නම් අල්පයි ස්වල්පයි සුළු පිරිසයි. අදත් බටහිර මෙන්ම පෙරදිගත් විවිධ දාර්ශනිකයන් ගැන කතා වෙනවා. සමහර විට
දාර්ශනික නමින් පෙනී සිටින ඊනියා දාර්ශනිකයෝ සිටිනවා. කොහොම නමුත් සැබෑ දාර්ශනිකයේ බවට පත්වන්නේ නම් දෘෂ්ටි ග්‍රහණයෙන් තොරව ස්වතන්ත්‍රව ස්වාධීන ස්වෛරීව විචාර බුද්ධියෙන් යුක්තව යම් දෙයක් පිළිබඳ විමර්ශන බුද්ධියෙන් කටයුතු කරන්නාටයි සත්‍ය කරා යොමු විය හැකි වන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය කරා ගමන් කරන මඟ ඔබට අපට මැනවින් පෙන්වා දී තිබෙනවා. බෞද්ධයෙක් නම් දර්ශන සම්පත්තිය ඇති කර ගත යුතුයි. බුදුදහම කියලා කියන්නේ දර්ශනයක්. සමාජයට ආගමක් කියලා ආගමක්ද දර්ශනයක්ද කින්දමන්ද වියතුන් අතරත් වාද විවාද තියෙනවා. බුදුදහම ආගමික පැත්තෙන් සලකතොත් වත් පිළිවෙත් පුද පූජා වන්දනමාන ඒවත් අගේ කොට සලකනවා. ඒ අගේ කොට සලකන්නේ කිම? සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීමට උපකාරවත් වන නිසායි. මිත්‍යා දෘෂ්ටියකට කවරදාවත් සම්‍යක් දර්ශනය ඇති කර ගන්නට අමාරුයි. ඒ සම්මා දර්ශනය සම්මා දිට්ඨිය ඇති කර ගන්නට නම් බුදුරුවන ධම්රුවන සංගරුවන පිළිබඳ අචල පැහැදීමත් ඇති කර ගන්නට ඕන. ඒකට කියනවා සද්ධාව. සද්ධාව කියනකොට අවිචාරවත්ව ඇති කරගත් එකක් නෙවෙයි. විචාර බුද්ධියෙන් මනමින් කරුණු විමසා බලා ඇති කරගත්තා වූ පැහැදීමක් වෙන්න ඕන. සද්ධාව කාතෙන් සද්ධා ධන. උතුම්ම ධනයක් තමයි ඔබට අපට තියෙන සද්ධාව. සද්ධාවෙන් තොර වූකට වන්දනමාන කිරීමට, වත් පිළිවෙත් තුළ යෙදීමට, දන් දීමට, සිල් රැකීමට මේ ආදී ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමට සිත නැඹුරු වන්නේ නැහැ. මිච්ඡා දිට්ඨිය තාමත්ම නරකම දෙයක්. නරකම දෙයක්. දසවැදෑරුම් මිත්‍යා දෘෂ්ටියක් ගැන කියනවා. නත්ති දින්නා, නත්ති ඉට්ටා, නත්ති හුතං, නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ, නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ ආදි වශයෙන් දක්වන දීමේ පරිත්‍යාගී ආනිසංස නැත. කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම බුද්ධ උතුමන් වහන්සේලා වැඩ සිටියා කියලා පිළිගැනීමකුත් නැහැ, විශ්වාසයක් නැහැ. යහපත් මගට පිළිපන් උත්තමයන් පිළිබඳ අවබෝධයක් පිළිගැනීමක් නැහැ. වැඳීමට පුද පූජා පැවැත්වීමෙන්ද වැඩක් නැහැ කියන අදහස. මිත්‍යා දෘෂ්ටි බව ඊ타ත්ම නරකම දෘෂ්ටිය තමයි මිච්ඡා දිට්ඨි. මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා දෘෂ්ටි වල බැසගත් කෙනෙකුට සද්ධා සිතක් ඇතිවන්නේ නැහැ. සද්ධා සිතක් ඇතිවන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනෙකුට. සම්මා දිට්ඨියක් ඇති කර ගැනීමේ වැදගත්කම බුදුදහමික පැත්තකින් අවධාරණය කරනවා. සම්මා දිට්ඨි කියන්නේ එතකොට අර මිච්ඡා දෘෂ්ටියට වඩා හාත්පසින් වෙනස් වූ, ඒ වගේම දෙලොව යහපත සලසන, නිවන් සුව පසක් කර ගැනීමට සතක් සාන්තියක් වන දැක්ම. දිට්ඨි කියන්නේ දැක්මක්. හොඳ දැක්මක් ඇති කර ගන්න ඕන. හොඳ දැක්මක් ඇති කරගත්ත කෙනෙකුටයි ඒ යහපත් සංකල්පනා ඇතිවන්නේ, සිතුවිලි මතුවන්නේ, හොඳ මෙහෙවරක් ගැන හිත නැඹුරු වන්නේ. දැක්ම සහ මෙහෙවර විෂන් මිෂන් කියලා ඔය හඳුන්වන ආයතන වලක් ගහලා තියෙන දැකලා ඇති. දැක්මක් ඇති කර ගන්නට සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට නම්
මා මුලින් සඳහන් කළ මිත්‍යා දෘෂ්ටියෙන් සපුරා බැහැරවන්න ඕන. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වූ කෙනෙකුට පමණක් නෙවෙයි බැහැර වූ පමණින්ම ඇතිවන්නේත් නැහැ. තමන් ස්වාධීන කෙනෙක් වෙන්න ඕන. ස්වාධීන කියන්නේ තමන්ගේ චින්තනය ස්වාධීන කරගන්න ඕන. සිතා මතා වැඩ කිරීමට ශක්තතාවය හැකියාව තිබෙන මිනිසා කිසිවෙකු පිළිබඳ වේවා කිසියම් අදහසක් පිළිබඳ වේවා දැඩිව ග්‍රහණය කර ගැනීම නොහොබී. එසේ කරගත් අය තමයි වාද විවාද කරමින් ඇනකොටා ගනිමින් මරා ගන්නට යඹුවන්. වර්තමානයේ බලතු අද තිබෙන ලොකුම දෘෂ්ටි ග්‍රහණය පක්ෂග්‍රහණී බව කිව යුතු තිබෙනවා. දේශපාලන වශයෙන් පක්ෂග්‍රහණී යෙදීමත් දෘෂ්ටි ග්‍රහණය. පක්ෂයක් අවශ්‍යයි රටේ පාලනය සඳහා. ඒ ග්‍රහණය දැඩිව ග්‍රහණය කිරීමයි නොහොබී සුදුසු වන්නේ නැත්තේ. තමන් ස්වතන්ත්‍රව සිතනවා නම් හරි කවුද නරක කවුද කින්ද මන්ද රටට දැයට සමයට හිතකාමී සිතකාමී අදහස් තිබෙන කොයිකද කවුද කින්ද මන්දයි තම තම නැනනුවණින් විනිශ්චයට බැසගත යුතු තියෙනවා. අන්න ඒ ඔස්සේ කටයුතු කළොත් මේ එකිනෙකා සමග තිබෙන වාද විවාද එනකොටා ගැනීම වර්ජන තර්ජන ගර්ජන බලන්ට මේ වර්තමාන මේ රටේ කොයිතරම්නම් වර්ජන තියෙනවද? රාජ්‍ය ආයතන ගත්තාම හැම වෘත්තියේ මේ පැත්තෙන් ගත්තාම එක එක වර්ජන ඇති කරගන්නේ සමහරට සම්‍යක් දෘෂ්ටියෙන් තොරවයි. මිච්ඡා දෘෂ්ටියෙන් සමන්විතවයි. පටු චින්තනයෙන් යුක්තවයි. පටු චින්තනය කියලා කිව්වේ පටු අදහස්. තමන්ගේම මතය තමන්ගේම අදහස මගේම අදහස තමයි ඇත්ත. අන් අදහස් අසත්‍යයි බොරු. ඒ අදහසින්මයි යමක්කට බැසගන්න. එබඳු කෙනාට කවරදාවත් යථාර්ථය දැකීමට පුළුවන් කමක් නැහැ. ඇත්ත ඇති සැටින් දකින්න බෑ. ඉබන්දෝ තමයි හැමදාමත් එක එක වර්ජන කරමින් තර්ජන කරමින් වාද විවාද කරමින් ඇනකොටා ගනිමින් ගහ ගනිමින් බැන ගනිමින් කටයුතු කරනු ලබන්නේ. තේ ඝට්ට යන්තා විචරන්ති ලෝකේ. සංඥා දෘෂ්ටි වශයෙන් තදින් බැසගත්තු සමාජයේ එකිනෙකා සමග වාද විවාද කරමින් අනකොටා ගනිමින් හැසිරෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදා. ප්‍රඥාවෙන් යුක්ත වූට මෝහය නැත. මෙතන කියන මේ ප්‍රඥාව ආගමික ධර්මානුකූල අර්ථය නම් විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත කෙනාට මෝහය කියන එක ඇතිවන්නේ නැහැ. මෝහ කියන්නේ මුලාවයි. අවිජ්ජාව කියන්නේ තෝකමයි. මෝහ යන අවිජ්ජෙහි සංඥා. දම්පිය අටුවා ගැටපදයේ සඳහන් වන් මෝහ කියලා කියන්නේ අවිද්‍යාවට කියන නම. අවිජ්ජාව මෝහය මුලාව සත් ඇත්ත ඇති සැටින් දැකීමට බාධාවක් තමයි මෝහය අවිජ්ජාව. මුහදුරටපත් වූ ජන සමාජ අවිද්‍ය අඳුරටපත් වූ ජන සමාජ සත්‍ය දකීමට නොහැකිව වාද විවාද කරමින් නොයෙක් රණ්ඩු සරුවල් ඇති කරගෙන සමාජය හැසිරෙන. එකාතකින් දෘෂ්ටිගතකය සංඥා විරත්තස්සන සාන්තිගන්ත. සංඥාවෙන් තොර වූට අතන මෙතන ගන්ථා කිව්වේ ධර්මානුකූල අර්ථය නම් කිම? කෙලෙස් ගැට නැත. කෙලෙස් ගැට. කෙලෙස් කියන්නේ සිත දූෂිත කරන දේ. වෛරය, ක්‍රෝධය, තරහව, පරිගැනීම, මකුට බව, මානය
මේව තමයි කෙලෙස්. සිත් දූෂිත කරනවා. එතකොට සිත් දූෂිත වන්ට හේතුවක් තමයි සංඥා වශයෙන් යමක් පිළිබඳ තමන් තදින් බැස ගැනීම. එතකොට ඒ කෙලෙස් ගැට ඇති නොවීමට නම් කල යුත්තේකම විචාර බුද්ධියෙන් යුක්තව ඇත්ත ඇති සැටින් දැකීමට යොමු වීම. ඒ සඳහා දෘෂ්ටිගතිකත්වයෙන් තොරවන්නටත් ඕන. සංඥා දෘෂ්ටි වලින් තොර වූ උතුමන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේ පසේ බුදුහාමුදුරන් වහන්සේලා රහතන් වහන්සේලා හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේලා සමග එකිනෙකා ඒ කියන්නේ කෙලෙස් බරිත අන්තෝ ජටා බහි ජටා කිව්වාගේ ඇතුළතත් පිටතත් කෙලෙස් ගැට වලින් සමන්විත වූ මිනිස්සු අවදින් වාද විවාදී බැඳුණා. නමුත් උන්වහන්සේලා ඒ අය සමග වාදයේ පැටලෙන් තියඹුණේ නැහැ. මන්ද හේතුව නම් කිම වාද කියන දේවල් ඇතිවීමට හේතු භූත වන සියලු සාධකයෝ උන්වහන්සේලා විනාශ කරපු නිසා. ඒ නිසා උන්වහන්සේලා ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. හැම දෙනාගේම අදහස් වලට අහුම්කම් දෙමින් උන්වහන්සේලා සත්‍ය ප්‍රකාශ කරන්නට දේශනා කිරීමට යොමු වෙනවා. දැන් මීට වඩා දෙසුම දික් කරන්නට පුළුවන් කමක් නැහැ. ඔබ හැම දෙනාමත් එහෙනම් මේ කියපු ධර්ම කරුණු සිතට අරගෙන සංඥා දෘෂ්ටි වලින් තොර වෙලා දෘෂ්ටි ග්‍රහණ උපාදාන කිරීම දැඩිව අල්ලා ගැනීම යමක් පිළිබඳ මමයේ මාගේ ආදී වශයෙන් බැස ගැනීමෙන් තොරව स्वतंत्र स्वाधीन स्वෛරීව කටයුතු කරන්නට දර්ශන සම්පත්‍ය ඇති කර ගන්නට ඒ ඔස්සේ ඔබට පුළුවන් සම්‍යක් දෘෂ්ටි ඇති කරගෙන සම්‍යක් දර්ශනීය මත කරගෙන උතුම් නිර්වාණ මාර්ග අනුගමනය කොට උතුම් නිවන් සුව පසක් කර ගැනීමට දෙලොව සාන්ත උදා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ සදා ඔබ සෑම දිනාට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. අඹගස්දෝව නවනගරයේ සුජාතා කුලඟන සමිතියේ සමාජිකාවක්ව සිටමිය ගිය යසවතී ද සිල්වා මහත්මියට සමිතියේ සමාජිකාවන්ගේ මියගිය දෙමව්පියන්ට සහ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම තුරන් වී සිළු ලක්වාසීන්ටත් ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ අඹගස්දෝව නවනගරයේ සුජාතා කුලඟන සමිතිය. වයස අවුරුදු 89ක් සපුරන ප්‍රේමලතා ජයසිංහ මාතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට මීට අවුරුදු 39කට පෙර හදිසි අනතුරකින් මිය ගිය මර්තේලිස් උණගොල්ල තම ස්වාමිපුරුෂයාටත් මේ ගොස් සිටින මෙන්ඩිස් හඳුවල මොයිසා ගලබඩ ආදරණීය මාපිය දෙපළ ඇතුළු මියගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත් ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පින්වතුන්ටත් සුජීවත්ව සිටින පවුලේ සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ ගම්පහ බණ්ඩාරවත්ත සමන් මාවතේ පදිංචි ප්‍රේමලතා ජයසිංහ මහත්මිය. පරලෝ සැපත් ජේ.එම්. ගුණරත්න සමියාටත් ජේ.එම්. උපුල් ශාමලාල් පුතුණුවන්ටත් ජේ.එම්. රූපසිංහ සහ W.M. කරුණාරත්න යන සහෝදරයන් දෙපළටත් ධර්මදානය තුළින් අත් වූ උතුම් කුසලානිසංසය නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අනුමෝදන් කරවීම උදෙසාත් සුජීවත්ව සිටින්නා වූ සිළුමුදු දරුවන්ටත් ඥාතීන් හිතමිතුරන් හා මුණුබුරු මිනිබිරයන්ට ධර්ම ශ්‍රවණය කළ ලෞතුරා සැප කැමති සියලුම සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි පැතීමටත් සිළු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ ගෝනුල්ල කඩවල ගෝනවිල ලිපිනේ පදිංචි W.M. සෝමාවතී මෑණියන්. 1965 පෙබරවාරි 19 වන දින වියෝ වූ ආදරණීය මෑණියන් වන පී පතිරණ මහත්මියටත් පවුලේ වියෝ වූ ආදරණීය පියාණන් වන ඒ.ආර්. පතිරණ මහත්මයාටත් චින්තා පතිරණ සොයුරියටත් ඇගේ ස්වාමිපුරුෂයා වන ඩී.එස්. සිරිවර්ධන මහත්මයාට දෙපාර්ශ්වයේ මියගිය සිළුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට පෙබරවාරි 19 වන දිනට
72 වන වියට එළඹෙන සුජාතා පතිරණ සොයුරියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පැතීමට සුජීවත්ව සිටින බෝපිටියේ පදිංචි MW දිසානායක නැන්දනියට සහ පානදුර වලානී පදිංචි එච්.ඒ. වර්ණා පාදුක නැන්දනිය ඇතුළු දෙපාර්ශ්වයේම සිළුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීමට පානදුර පතිරණ පවුලේ පුෂ්පා සුජාතා වජිරා සහ නේරංජ යන සොයුරු සොයුරියන් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. වේයන්ගොඩ තල්ගස්මුටේ පදිංචිව සිට මීට මාස 3කට පෙර වූ නන්දාවතී රාජපක්ෂ මෑණියන්ට සහ එන්නේ ධර්මසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම උදෙසාත් ඔවුන් නමින් මියගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් තමන් ආරක්ෂා කරන සිළු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම උදෙසාත් දායකත්වයේ දරන්නේ නිට්ටඹුව පරණ වේයන්ගොඩ පදිංචි කාන්ති නිත්තසිංහ දියණිය ඇතුළු දරු පිරිස. අද දින තම 88 වන ජන්මදිනය සමරන ගුණවතී පෙරේස ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පැතීමට මීට වසර 3කට පෙර අභාවයට පත් වූ චන්ද්‍රසේන දෙසේරම් ආදරණීය ස්වාමිපුරුෂයා ඇතුළු මියගේ දෙමව්පියන්ට පරලෝ ජීවිතයේ සුවපත් වීමට මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට සිත පැතීමට සුජීවත්ව සිටින දූදරුවන් වන ගාමිණී දෙසේරම් තිස්ස දෙසේරම් සුධර්මා දෙසේරම් දමයන්ති දෙසේරම් දේවිකා දෙසේරම් සහ චන්ද්‍රසූර්ය දයාල් සුසන්ත යන බෑනාවරු සහ වින්ද්‍යා ඔශීලියා යන ලේලිවරු ඇතුළු ඥාතිහිත මිතුරන් සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා. පන්නිපිටිය කොට්ටාව රුක්මලී පාරේ පදිංචි ගුණවතී පීරස් මහත්මිය ඇතුළු දූදරුවන් හා මුරුබුරු මිනිබිරියන් පිරිස. අද දින ජන්මදිනයේදී ඇති ගීතාන් වික්‍රමාදර පුතුණුවන්ට සෙත් පැතීමටත් පෙබරවාරි 26 වන දිනට උපන්දිනයේ දෙන නෙතුමි වික්‍රමාදර මිනිබිරියටත් එම පවුලේ සැමටත් සෙත් පැතීමට අමා වික්‍රමාදර දිනියටත් එම පවුලේ සැමට සෙත් පැතීමටත් දෙපාර්ශ්වයේම මියගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් දායකත්වයේ දරන්නේ අම්පාර බුද්ධංගල පාර YMCA නිවාස පදිංචි ජයන්තිද අල්වේස් ඇතුළු එම පවුලේ සිළු දෙනා. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකානන් වහන්සේට ආරාධනය. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එතාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පරලෝ සපත් ඔබ නමින් සමමිපින් අනුමෝදන්ව සසර දුක් නිමකොට ලබන උතුම් නිවන් සුව අවබෝධ කෙරෙත්වා. ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. බුද්ධාදි රත්නත්‍රේ අනන්ත ගුණ බලින් රැස් කරගත් කුසල බලින් සෑම දිනාටම මෙලොව නිදුක් නිරෝගී සුවපත් බව කායික මානසික සැනසුම දීර්ඝ සම්පත් සැලසේවා. අවසන උතුම් නිවන් සුව පසක් කර ගන්නට මේ පින් සතක් ශාන්තියක්ම වේවා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළඹ නවය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර රාජකීය පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය පිටිගල විජිත නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ලබා ගත හැකි. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.